හරි. අද දවසේ අලුත්ම මාතෘකාව කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. හරි. කේන්ද්‍රික ඛණ්ඩය. හරි. මගේ පුතේ සියලු දෙනාම පෑන පැත්තකින් තියන්න. ඉගෙනීමේදී වැදගත්ම දේ තමයි ඇහුම්කන් දීම සහ බලා සිටීම. නැතුව ගොඩක් ළමයි හිතන් ඉන්නේ පැටියෝ ඉගෙන ගන්නවා කියන්නේ නෝට් එක ලස්සනට පොතේ ලියන එක. ඒක නෙමෙයි. ඉගෙනීම කියන්නේ පැටියෝ නෝට් එක ලස්සනට ලිවීම නෙවෙයි. ඇහුම්කන් දීම, බලා සිටීම සහ තේරුම් ගැනීම. හරි. ওই තුන තමයි තියෙන්නේ. ඒ නිසා හොඳට අහන් ඉන්න. පෑන පැත්තකින් තියන්න. ඒ මොකද පෑන පැත්තකින් තියන්න කියන්නේ? හේතුව පුතේ මනෝවිද්‍යාවේ අතට කියන්නේ එළියට ආපු මොලේ කියලා. මනෝවිද්‍යාවේ මේ අතට මොකද්ද කියන්නේ? එළියට ආපු මොලේ. දැන් ඉතින් අහන්න එපා. සර් අපිට මොලේ දෙකක් තියෙනවද? ඇයි වම් අත දකුණු අත? ඔන්න ඉතින් ඔන්න ඕකනේ. පඬිතකම්. ඒක නෙවෙයි අහගෙන ඉන්න. මනෝවිද්‍යාවේ කියන්නේ පුතේ එළියට ආපු මොලේ. ඒ නිසා ඔබ පෑන අතේ තියන් ඉන්නකොට හරෙමේ මොකක් හරි කරන්න හිතන එක නාහේ හාරනවා කට හාරනවා මොකක් හරි කරන. එතකොට වෙන්නේ නොදැනුවත්වම මනස වෙන පැත්තකට යනවා. ඒ අපේ හැටි. මනුස්ස ස්වභාවය. ඒ නිසා පෑන් පැත්තකින් තියලා කොන්ද කෙලින් තියාගන්න. හරි අහගෙන. පුතේ වෘත්තයක් තියෙනවා. හොඳට අහගෙන ඉන්න. ලස්සනට කියලා දෙනවා. හරි. වෘතේ මේ කේන්ද්‍රය මට කියන්න මේ සර් ඇන්දේ මොකද්ද? මෙන්න මේක මොකද්ද? OA මොකද්ද? කල්පනා කරලා කියන්න OA කියන්නේ මොකද්ද? අරය. අරය නෙවෙයි. අරය. OB. OB කියන්නේ මොකද්ද? ඒත් අරය නෙව. අන්න බලන්න පුස්පලතා. අරේ. හරි. මේ මොකද්ද මේ? සර් පාට කරන්න. මේ පුතාලා ගාව highlight pen තියෙනවනේ. විශේෂයෙන් ගෑල් ළමයි ගාව පෑන් තියෙනවා 2500ක් විතර. හරි. හදිසියෙන් හරි ඔය පෑන් පැන්සල් පෙට්ටිය බිම වැටුණොත් පොළව දෙදරලා යනවා. ඒ තරම් බරයි. අහගෙන. පුතේ මේ මොකද්ද සර් පාට කරේ? ඔව්. ඡාපය. වෘත්ත ඡාපයක්. වෘත්ත ඡාපය. හරි. සර් පාට කරේ වෘත්ත ඡාපය. හරි. පුතේ ගෙදරට කේක් එකක් ගෙනාවම විශේෂයෙන් උපන්දිනයේ දවසට කේක් එක කපන්නේ මේ හැඩයට. නැත්තම් මේ විදිහට කපන්නේ නැහැ. හරිද? අර හදිසියක් වුණොත් නම් අම්ම එන්න කලින් වගේ කෑල්ලක් කා ගන්න ඕන වුණොත් තමයි ඔක කපන්නේ. හරිනේ? නැත්තම් කේක් එකක් කපන්නේ මේ විදිහට. Happy birthday to you. අන්න ඒ වගේ. හරිනේ? මෙන්න මේකට තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. මම චූටි කාලේ මේක මතක තියාගත්තේ කේන්ද්‍රය හරහා කපල ගන්න නිසා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. කේන්ද්‍රය හරහා කපල ගන්න නිසා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා තමයි මං හිතාගත්තේ. නමුත් ඇත්තට මේක නෙවෙයි. අහගෙන ඉන්න. කවුරු හරි ඇහුවොත් පුතාලගෙන් අහනවා ඉන්නකෝ පුතේ චන්ද්‍රදාස ඉන්නකෝ. විශේෂයෙන් අල්ලපු ගෙදර නැන්දා. නැන්දට පුදුම අමාරුවක්. මෙහෙන්නකෝ. සුදු පුතේ ඉන්නකෝ. මොකද්ද පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ? හරිනේ. දැන් කියන්නද ගෙදරට කේක් එකක් ගෙනාවම කපන විදිය කියලා. හරි. කොහොමද කියන්නේ? අහගෙන ඉන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ පුතේ අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් වෙන් වූ පෙදෙස. කියන පුතේ අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් වෙන් වූ පෙදෙස. ආයිම කියන්න මම අම්මා අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් වෙන් වූ පෙදෙස. මෙන්න මේකට කියන්නේ
කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ උඩ ඉන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්ද? ඔව් නම් ඔව් නැත්නම් නැහැ. ඔව් නම් ඔව් නැත්නම්. ඔව් පුතේ. ඇයි ඒ? එයාතුත් වට වෙලා තියෙන්නේ අරයන් දෙකකින් සහ ඡාප කොටසකින්. තේරුණාද? එහෙනම් පුතේ ලියා ගන්න මෙහෙම. ඇඳ ගන්නකො මේක. ලස්සනට ඇඳ ගන්න. පාට පෑන් තියෙනවනේ. සෙනුජ මම දැක්ක ඔයාගේ ලස්සන වීඩියෝ එකක්. ඉංග්‍රීසියෙන් කතා කරන වීඩියෝ එකක්. මාර ආඩම්බරයි. ගුරුවරයෙක් වශයෙන් දරුවෙක්ගේ හැකියාව දැක්කම මාර සතුටක් දැනෙනවා. ඇත්තටම සතුටුයි. යාළුවන්ටත් කියන්න ඒ ඉංග්‍රීසි ඇකඩමි එක ගැන. දින 45 ඉන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. මොකක් හරි ප්‍රශ්නයක් නේ. මම දැක්ක ලස්සනයි. සුපිරි. හරි. හරි. ඉක්මන් කරන්න. පුතේ පුතාලට highlight pen එකක් තියෙනවනම් මෙන්න මේක පොඩ්ඩක් highlight කරගන්න. ඡාපය. මේකට ඕනනම් කුඩා කේන්ද්‍රික ඛණ්ඩය නැත්නම් සුළු කේන්ද්‍රික ඛණ්ඩය මහා කේන්ද්‍රික ඛණ්ඩය කියලත් හඳුන්වන්න පුළුවන්. දැනට ඇඳ ගන්නකොලා ඉක්මන් කරන්න. හරි පුතේ. යටි ලියන්න මෙහෙම. මෙන්න මෙතන පොඩ්ඩක් ඊතලයක් දාලා ලියන්න පුතේ. ඊතලයක් දාලා ලියන්න. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. ඊතලයක් දාලා ලියන්න. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. හරම මතක තියාගන්න. කේන්ද්‍රය හරහා කපලා ගන්න නිසා මේක කේන්ද්‍රික ඛණ්ඩය. මම නම් ඉස්සෙත් මතක තියාගත්තේ එහෙමයි. කේන්ද්‍රය හරහා කපලා ගන්න නිසා මේක කේන්ද්‍රික ඛණ්ඩය. හරි. හරි පුතේ. ලියක්නේ යටින් රතු පෑන් ලියා ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් යනු කියලා ලියලා යටින් ලියා ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් යනු ලියන්න. අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් අරයන් දෙකකින් සහ ඡාප කොටසකින් දැන් දෙකකින් සහ ඡාප කොටසකින් වෙන් වූ පෙදෙස
අරයන් දෙකකින් සහ චාප කොටසකින් වෙන් වූ පෙදෙස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. හරි. ඕක කොටු කරලා තියාගන්න. කවුරු හරි ඇහුවොත් පුතාලගේ ජීවිතේට ඕක ඕන වේවි. හරි. හරිද පුතේ? ඉක්මන් කරා. අරයන් දෙකකින් සහ චාප කොටසකින් වෙන් වූ පෙදෙස කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. හරි. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. හරි පුතේ. දැන් අහගෙන ඉන්න. ඔච්චරයි. දැන් මං ඉල්ලීමක් කරනවා පාඩමේ මොනවා හරි අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම් පුතාලට ඉල්ලීමක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් උදයන්ග සර්ගේ නීතිය තමයි පාඩම ඉවරුණාට පස්සේ අමාරු ප්‍රශ්න සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් පුතේ මේ පාඩමේ අමාරු ප්‍රශ්න නැහැ මොකද මහ ලොකු ගණන් නැහැ. මේක ජ්‍යාමිතික පාඩමක්. වෘත්තය සම්බන්ධයෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. මොනවා හරි අමාරු ප්‍රශ්න තියෙනවා නම් පුතාලට පුළුවන් ඕනම ප්‍රශ්නයක් මගේ ටියුට් එකේ හරි නැති එකක් හරි ඕනම එකක් අච්චු පොතේ හරි ඕනම එකක් තියෙනවා නම් පුතාලට පුළුවන් දැන් උදයන්ග සර් එක්ක කතා කරන්න පුළුවන්. දරුවෙක් ඉල්ලීමක් කරනවා සර් කියලා දෙන එක නියමෙටම වදිනවා. හරි ඕකේ. මොකද්ද පුතේ? දාන්න බලන්න පුතාලට මොනවා හරි අමාරු දෙයක් තියෙනවනම් මෙන්න මේ අභ්‍යාසය තියෙනවද? නෑනේ. නෑ. රයිට්. එහෙනම් ලියන්න අලුත් පාඩම. ස්ථානයක පිහිටීම. අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගන්න. 24 වෙනි පාඩම. ස්ථානයක පිහිටීම. ස්ථානයක පිහිටීම. සුපිරි පාඩමක්. ස්ථානයක පිහිටීම. පුතාලට මොනවා හරි අමාරු ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේ අංකෙ පොඩ්ඩක් ලියා ගන්න. 0.71යි 251යි 86 මෙන්න මේ අංකෙට පුතේ WhatsApp ෆොටෝ එකක් දාන්න. අදාළ ප්‍රශ්නේ නැත්නම් ටයිප් කරලා හරි කමන්නේ WhatsApp මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම ඒ ටික එකතු කරලා වෙනම දවසක් දාලා අමාරු ප්‍රශ්න කියලා කරනවා. හරි? පුතාලට තියෙන්නේ පුතාලට අහු වෙන ඕනම දැන් අපි හිතමු උදයන්ග සර්ගේ නෙවෙයි වෙන සර් කෙනෙක් වුණත් ටියුට් එකක් වුණත් කමක් නැහැ. කොහේ හරි කමන්නේ. අමාරු ප්‍රශ්න තියෙනවා නම් මට ෆොටෝ එකක් ගහලා දාන්න. මම ඒ ටික වෙනම එකතු කරලා අරගෙන මම වෙනම වැඩසටහනක් දියත් කරනවා. පැය භාගයක් ලබන සතියේ පැයක් ගියත් කමක් නැහැ. හරි? මොකද පුතේ අමාරු ප්‍රශ්න වලින් ලැබෙන හයිය ගැම්ම වෙන කිසිම සරල ප්‍රශ්නික නැහැ. උදයන්ග සර්ගේ ළමයින්ගේ විශේෂත්වය තමයි අමාරු ප්‍රශ්න හොය හොය කරන එක. මොකද අපි වැඩියෙන්ම කැමති අමාරු ප්‍රශ්න වලට. ඔව්නේ? අත උසන්න ලේසි ප්‍රශ්න කරන එකද හොඳ අමාරු ප්‍රශ්න කරන එකද හොඳ? මොකද්ද හොඳ? ලේසි එකද අමාරු එකද? අමාරු ඒවා පුතේ. මතක තියාගන්න. ජීවිතේ උනා ඔයාලා මතක තියාගන්න ඕන. ඔයාලට වැරදුණු තැන්වල ඔයාලට උදව් කරපු මිනිස්සු. ඒ කියන්නේ අමාරුම තැන්වල ගමන් කරන්න අපිට උදව් කරපු මිනිස්සු ඉන්නව නේද? කවදාවත් අමතක කරන්න එපා. හරි.
ලියන මාතෘකාව. මාතෘකාව ලියන්න. ස්ථානයක පිහිටීම. හරි. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. සාමාන්‍ය පුතේ උදයන්ග සර්ගේ සිරිත තමයි පාඩමක් කියලා දෙන්න කලින් පාඩමේ තියෙන වටිනාකම කියලා දෙනවා. එතකොට පාඩම ඕනම ළමයෙක්ගේ ඔළුවට යනවා. පෑන පැත්තකින් තියලා කොන්ද කෙලින් තියාගන්න. ලාංකික පැටව් සිංහ පැටව් සිංහෙක් වගේ ඉන්න. අහගෙන ඉන්න. පුතේ ස්ථානයක පිහිටීම කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හිතන්න ඔන්න දැන් මේ බෝඩ් එක තමයි මුහුද ඉන්දියන් සාගරේ. හරි. දැන් ඔන්න ඕකේ අපි යනවා බෝට්ටුවක් හරි නැවකින් හරි යන්න. ඔන්න දැන් යනවා. යනකොට මෙන්න මේ හරියේදී නැව බ්‍රේක් ඩවුන් වෙනවා. සර්ගේ නැව මාර ලස්සනයිනේ. ඒව හොයන්න එපා. අහගෙන ඉන්න. දැන් මුහුද මැද යනකොට නැව බ්‍රේක් ඩවුන් වෙනවා. ඒ කියන්නේ සර් බ්‍රේක් හිර වෙලාද? නෑ නෑ. එන්ජින් එක නවතිනවා. එන්ජිම නවතිනවා. හරි. දැන් මේක ඇතුලේ ඉන්න ඉන්ජිනියර්ස්ලට මේක හදාගන්න බෑ. දැන් පුතේ මේක ඇතුලේ ඉන්න කපිතාන්වරයා ඒක නියමුවා කෝල් එකක් ගන්නවා කොහෙද? දැන් මේ ගොඩබිමනේ. මේ ගොඩබිම ඉන්න තමන්ගේ කවුරු හරි මෙතෙන්ට දැන් ගෙන්න ගන්න ඕන. උදව්වට කවුරු හරි ගෙන්න ගන්න ඕන. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? කපිතාන් කොහොමද හරියටම මූද මැද තැන කියන්නේ? දැන් මම මෙහෙම කතා කරනවා. හෙලෝ මචං මං කපිතාන්. ඔව් එන්න අපි හිර වෙලා ඉන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් අහනවා කොහොමද එන්න ඕන? කොහේ දෙන්න ඕන? මොන පැත්තට දෙන්න ඕන? අන්න ඒ නිසා මතක තියාගන්න මූද මැද හරියටම තැනක් කියන්න බෑ. තේරුණාද? නැත්තම් මෙහෙම කියන්න දැන් අපි හිතමු දැන් කවිශලයි ගෙදරට යන විදිය ඕනනම් කියන්න පුළුවන්. රන්නේ මහාවිද්‍යාලේ තියෙන්නේ. මහාවිද්‍යාලයෙන් කෙලීම එහෙම කියලා කියන්න පුළුවන්. මහාවිද්‍යාලයෙන් දකුණට හැරිලා ලිසිනැන්දයි වඩේ කඩේ තියෙන්නේ. වඩේ කඩින් වමට හැරෙනවා. ඊට පස්සේ බෝගහක් අහුවෙන බෝගහෙන් දකුණට හැරෙනම කෙලිම එහෙම කියන්න පුළුවන්. හැබැයි මූද මැද ඔය කියන්න පුළුවන්ද? ලිසිනැන්දයි වඩේ කඩේ අහුවේ. ඊට පස්සේ ලොකු තල්මහෙක් අහුවේ. තල්මහකින් දකුණට දාන්නේ. තල්මහ එක තැනක ඉන්න එකක් අන්න බලන්න. ඒ නිසා පුතේ මූද මැද හරියටම තැනක් නිශ්චිතව කියන්න අපිට බෑ. බෑනේ. නමුත් මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ පුතාලට පුළුවන්. මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ පුතාලට පුළුවන්. පැහැදිලිද? මතක තියාගන්න. අද මම මේ උගන්වන්න යන පාඩමින් තමයි රේඩාර් කියන තාක්ෂණය නිර්මාණය වෙලා තියෙන්නේ. රේඩාර් තාක්ෂණය. රේඩාර් තාක්ෂණය ගමන් කරන්නේ ඒ වගේම ප්ලේන් වල ගමන් අපි හිතමු දැන් අහස උඩින් යනවා. පුතාලා දැකලා තියෙනවා ඇති ප්ලේන් අහස උඩින් යනවා. නමුත් ඒවට ගමන් මාර්ගයක් නැහැ. නේ? අහසේ ගමන් මාර්ග තියෙනවද? කාපට් දාලා හයිවේ එහෙම තියෙනවද? අහසේ මචං මං ඉන්දියාවෙන් ඉඳන් ආවේ අහසේ හයිවේ එකේ. එහෙම එකක් තියෙනවද? නෑ. අහසේ හයිවේ නෑ. එහෙනම් මතක තියාගන්න. අහසේ පාරවල් තියෙන්නේ මෙන්න මේ අද උගන්වන දිශා අනුව. ස්ථානයක පිහිටීම අනුව තමයි පාරවල් ඩිසයින් කරලා තියෙන්නේ. නැත්තම් ප්ලේන් ගිහලා මෙහෙම ගාලා හැප්පෙනවනේ. එකම පාරේ දෙන්නෙක් ආවොත් හැප්පෙනවා. තේරෙනවද? අන්න ඒ වගේ. තව දෙයක් කියන්න. හිතන්න ඔය දැන් ආමි ට්‍රේනින් කරනකොට සෙබළු ට්‍රේනින් කරනකොට පුතේ ලොකු කැලෑ මැදට ගෙනහිල්ලා අතාරිනවා. තේරෙනවද? ලොකු කැලෑ මැදට ගෙනහිල්ලා අතාරිනවා. කැලෑවක් මැදට ගෙනහිල්ලා ඇතෑරියට පස්සේ තියෙන දෙයක් කාලා වතුර ටිකක් කොහෙන් හරි බීලා කොහොම හරි අදාළ ස්ථානට එන්න ඕන. තේරුණාද? මතක තියාගන්න දැන් කැලේ මැද කවුරු හරි අතරමං වෙලා ඉන්නේ. කැලේ මැද කවුරු හරි අතරමං වෙලා ඉන්නේ. එතකොට මේ මිනිස්සයා ඉන්න ස්ථානය හරියටම කියන්න නම් අද ඉගෙන ගන්න පාඩම ඔබට වැදගත් වෙනවා. තේරුණාද? මේ මිනිස්සයා ඉන්න තැන හරියටම කියන්න නම්
අද ඉගෙන ගන්න පාඩම නැතුව මොකුත් කියන්න බෑ. කියන්න බෑ. තේරුණාද? ඒ කියන්නේ දැන් හරි මේ වගේ. හරියට මේ වගේ. දැන් මෙයා කෝල් එකක් දීලා කියනවා හෙලෝ හෙලෝ මචං මං අතරමං වෙලා. ඔව් ඊට පස්සේ අනිත් පැත්තේ එක්කෙනා අහනවා කොහොමද එන්න ඕන? ඔයා හොයන්න කොහොමද එන්න ඕන? මචං ලොකු ගහක් තියෙනවා. ලොකු ගහක් තියෙනවා. ඊට පස්සේ කියනවා මෝඩයෝ කැලේ ඕන තරම් ලොකු ගස් තියෙනවනේ. ගොන් කතා කියන්නේ. ඒකනේ. හරි මචං. මම මෝඩෙක් මචං. හරි එහෙනම් ඊට පස්සේ මෙයා තමයි කියන්නේ හරියටම ස්ථානයක පිහිටීම කියන්න. ඒ කියන්නේ මේ ස්ථානයේ පිහිටීම හරියටම කියන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? අද උදයන්ග සර් උගන්වන්න යන්නේ ඔන්න ඔය වගේ කතන්දරයක්. අත උස්සන්න පාඩමට ආස කට්ටිය. සර් ඇත්තටම සර් පාඩම උගන්වන්න කලින් පාඩමේ වටිනාකම කියලා දුන්නම සර් අපිට ඇත්තටම ඉගෙන ගන්න ආස හිතෙනවා සර්. thank you sir. හරි පුතේ පුත්සර්නේ. අන්න ඔයාලා කියන්නේ නැහනේ. මංවත් කියා ගන්නවා. හරි. එහෙනම් ලියන්න පුතේ මෙහෙම නෝට් එකක්. ලියන්න. ලියන්න. ප්‍රධාන දිශා භාවිතයෙන් ප්‍රධාන දිශා භාවිතයෙන් කිසියම් ස්ථානයක පිහිටීම කිසියම් ස්ථානයක පිහිටීම කිසියම් ස්ථානයක පිහිටීම කිසියම් ස්ථානයක පිහිටීම නිශ්චිතවම පැවසීම නිශ්චිතවම පැවසීම නිශ්චිතවම පැවසීම රතු පෑන ගන්න රතු පෑන අරගෙන ලියන්න පෑන මාරු කරන්න ස්ථානයක පිහිටීම පැවසීම යයි කියනු ලැබේ ස්ථානයක පිහිටීම නිශ්චිතවම පැවසීම යයි කියනු ලැබේ ස්ථානයක පිහිටීම නිශ්චිතවම පැවසීම යයි කියනු ලැබේ හරි කියනු ලැබේ අහගෙන ඉන්න හරි ලස්සන කතන්දරයක් කියලා දෙන්න හදන්නේ ලස්සන කතන්දරයක් හරි ලියන මාතෘකාව ප්‍රබල මාතෘකාවක් ලියන්න ප්‍රධාන දිශා සහ අනු දිශා හඳුනා ගැනීම සහ සංකේත හඳුනා ගැනීම ප්‍රධාන දිශා සහ අනු දිශා හඳුනා ගැනීම සහ සංකේත හඳුනා ගැනීම ප්‍රධාන දිශා සහ අනු දිශා හඳුනා ගැනීම සහ සංකේත හඳුනා ගැනීම ප්‍රධාන දිශා සහ අනු දිශා හඳුනා ගැනීම සහ සංකේත හඳුනා ගැනීම සංකේත හඳුනා ගැනීම සංකේත හඳුනා ගැනීම හරි හරි සියලු දෙනාම පෑම් පැත්තකින් තියන්න හරි පුතේ මම දැන් සුපිරි නෝට් එකක් බෝඩ් එකේ අඳිනවා පුතාලා පුළුවන් ද බලන්න මේක බලාගෙන ඉඳලා තනියෙන් මේ නෝට් එක තමන්ගේ පොතේ තියන්න පුළුවන් ද බලන්න එහෙම එන්නේ දැන් සමහර ළමයි මට කියනවා සර් උගන්වනකොට මට සුපිරියටම තේරෙනවා සර් උගන්වනකොට මට සුපිරියටම තේරෙනවා
නමුත් සර් ගෙදර ගිහිල්ලා ප්‍රශ්න හදන්න ගන්නකොට මට හදන්න බෑ. ඒකට හේතුව තමයි බෝඩ් එක බලාගෙන ලිවීම. ප්‍රබලම හේතුව තමයි බෝඩ් එක බලාගෙන ලිවීම. කවදාවත් කරන්න එපා. Tamanට දෙයක් තේරුණාද කියලා බලන එකම ක්‍රමය තමයි හරිද? මම ඔය 11 වසර ළමයින්ට පැහැදිලිව කියන්නේ දෙයක් තේරුණාද කියලා බලන්න පුළුවන් එකම ක්‍රමය තමයි හොඳට අහන් ඉඳලා බෝඩ් එක නොබල ලියන්න. මේක පුරුදු වෙන්න පුතේ. උසස් පෙළ පවා සුපිරියටම ගොඩ යන්න පුළුවන්. හොඳ සංකල්පයක් ඔක ඔළුවට දාගන්න. තේරුණාද? හොඳට අහන් ඉන්න. අකුරක් නෑර මේක දැන් මම ලියන්න ඕන කියලා ඔළුවේ තියාගන්න. බෝඩ් එක නොබල මේක ලියන්න. හරි? බෝඩ් එක නොබල ලියන්න. මාර වටිනවා. හරි. මෙන්න පෑන පැත්තකින් තියලා හොඳට බලාගෙන ඉන්න. ප්‍රධාන දිශා. පුතාලා දන්නෝ. ප්‍රධාන දිශා ටික මොකක්ද? උපුල් ඊළඟ නැවෙන් නැගෙනහිර. ඊළඟට දකුණ. ඊළඟට බටහිර. නැත්තම් බස්නාහිර. ප්‍රධාන දිශා 4. ඊළඟට අනුදිශා. 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 අනුදිශා 4ක් තියෙනවා. නැත්නම් උපදිශා. මොනවාද? උතුරයි නැගෙනහිරයි අතර උපුල් ඊළඟ ඊසාන්. දකුණ සහ නැගෙනහිර උපුල් ඊළඟ නැවෙන් ගිහින් ගිනිකොන. උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිරිත නිදිද බලා වරේ වයඹ. සමහර ළමයි ඔක මෙහෙම කියනවා. උල් ඊරිගේ නැට්ට ගිලපු ධම්මි නිකම් බබා වගේ. ඒකත් අවුලක් නැහැ. තව කියනවා. උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරේ. හරි අහගෙන ඉන්න. උතුරට කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? තනුජ උතුරට ඉංග්‍රීසියෙන් කියන්නේ කියන්න north. උතුරට ඉංග්‍රීසියෙන් කියන්නේ north. ඒ නිසා එයාගේ සම්මත සංකේතය capital N මතක තියාගන්න. ඔයාලට මාලිමාවකදී වේවා. දැන් මාලිමාවක් එහෙම ගෙදර තියෙනවා නම් අරගෙන බලන්න. උතුර කියලා ලියලත් නැහැ. north කියලා ලියලත් නැහැ. සංකේතය මොකද්ද? capital N. කොහොම ගත්තේ? ඉංග්‍රීසි අකුරේ ඉංග්‍රීසි වචනේ මුල් අකුර capital N. හරි. දැන් මට කියන්න නැගෙනහිරට කොහොමද කියන්නේ? නැගෙනහිර නැගෙනහිර eastern නැත්නම් east කෙටියෙන් east eastern east. එයාගේ සංකේතය capital E. හැමතිස්සෙම ඉංග්‍රීසි වචනේ මුල් අකුර. කිසි කෙනෙක් ලියන්න එපා. ලියන්න එපා. මේක කියලා දුන්නට පස්සේ මයි පුතාලා තනියෙන් බෝඩ් එක නොබලා හදන්න. උදයන්ග සර්ට ආදරේ නම් මොකද උදයන්ග සර්ට ගරු කරනවා නම් හරි අනිවාර්යෙන් මේ මම කියන දේ කරන්න. බෝඩ් එක නොබලා ලියන්න. හරි. දකුණට ඒක දන්නේ නැත්නම් වැඩකුත් නැහැ. south මෙතන ලියුව පේනවද? පේනවනේ. south මම මේ පැත්තේ ලියන්න. south නෙවෙයි. south. එහෙනම් සංකේතය capital S. සංකේතය capital S. බටහිරට කොහොමද කියන්නේ? බටහිර western west සංකේතය W. සර් වෙස්ට් කියලා වෙන එකකුත් තියෙනවා. ඔව් මම දන්නවා. ඒව ඕනේ නැහැ. හරිනේ? ඒ වෙන කතාවක්. හරිනේ? වෙස්ට් බටහිර W. හරි. ඊළඟට දැන් මොලේ තියෙන ළමයෙක් කියන්න ඊසානට කොහොමද කියන්නේ? අයියෝ සර් අපි යන්නේ ඉංග්‍රීසි පන්තිය පොඩ්ඩක් කවුල් සර්. අපේ තීක්ෂණ සර්ගේ ආපහු හරියනවා. තීක්ෂණ සර් ඔය කියලා දෙනවා.
මොකක්ද ඊසාන? ඈ south east. south east නෙමෙයි. වැරදි. north east. ඇයි? උතුර සහ නැගෙනහිර අතරනේ තියෙන්නේ. තේරුණාද? ඒ නිසා ඔකට කියන්නේ north east. north east. සර් ඕක මෙහෙම බැරිද? east north. එහෙම කියන්නේ නැහැ. east north කියන්නේ නැහැ. ඒ මොකද? එහෙම තමයි. උතුරෙන් සහ දකුණෙන් විතරයි පටන් ගන්න. එහෙනම් මතක තියාගන්න. north east. එහෙනම් මතක තියාගන්න පුතේ. මෙයාගේ අන්තර්ජාතික සම්මත ඒකකය capital N E. ඔයාලට මාලිමාවක සෙනුජ මාලිමාවක ඔයාලා දැක්කොත් NE කියලා. පුතලය ගාව මාලිමාවක් තියෙනවා නම් අරගෙන බලන්න. NE කියලා තමයි තියෙන්නේ. ඊසා. ඉන්නිකොඩ කොහොමද කියන්නේ? south east. south east. එනිසා සංකේතය SE. south east. හා දැන් කට ඇරලා කියන්නේ. නිරිතට කොහොමද කියන්නේ? south west. නිරිතට කියන්නේ south west. සංකේතය SW. SWRT බණ්ඩාරනායක. SW. ඊළඟට මට කට ඇරලා කියන්න වයඹ. වයඹට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? north west. north west. NW. NW. අත උසන්න සුපිරියටම තේරුණු කට්ටිය. ඔයාලා මට ආදරේ නම් මට ගරු කරනවා නම් මේක බෝඩ් එක නොබලා ලියන්න. එහෙම වුණොත් ගොඩ. දරුවෙක් අහලා තියෙනවා මාත්‍රකාව කියන්නේ මොකද්ද? මාත්‍රකාව ප්‍රධාන දිශා සමග අනු දිශා හඳුනා ගැනීම සහ සංකේත හඳුනා ගැනීම. ප්‍රධාන දිශා සමග අනු දිශා හඳුනා ගැනීම සහ සංකේත හඳුනා ගැනීම. සංකේත හඳුනා ගැනීම.
හරි පුතේ. හරි. වෙලාව ඇතිද? මදි නම් කියන්න. ටයිම් ප්ලීස් කියලා දාන්න. වෙලාව මදි නම් ටයිම් කියලා දාන්න. හරි. ඉක්මන් කරන්න. ටයිම් ඉල්ලපු කාණ්ඩේ විනාඩි දෙකක් දෙන්න. ඉක්මන් කරන්න ඉවර කරන්න. සර් ඔක්කොම හරි සර්. මේ ස්පෙලිං තමයි අවුලනේ. ස්පෙලිං. හරි. හරිද පුතේ? ඇති. ලියන මාතෘකාව. ලියන මාතෘකාව. ප්‍රධාන දිශා අනුබද්ධයෙන් මාතෘකාව ලියන ප්‍රබල මාතෘකාවක් මේ පාඩමේ හදවත. මේ පාඩමේ හදවත. ප්‍රධාන දිශා අනුබද්ධයෙන් නිශ්චිත ස්ථානයක ප්‍රධාන දිශා අනුබද්ධයෙන් නිශ්චිත ස්ථානයක සිට ප්‍රධාන දිශා අනුබද්ධයෙන් නිශ්චිත ස්ථානයක සිට තවත් ස්ථානයක පිහිටන දිශාව සොයා ගැනීම. ප්‍රධාන දිශා අනුබද්ධයෙන් නිශ්චිත ස්ථානයක සිට නිශ්චිත ස්ථානයක සිට තවත් ස්ථානයක පිහිටීම දිශාව පිහිටන දිශා සොයා ගැනීම නැත්නම් හඳුනා ගැනීම. හරි. මේ මාතෘකාව වැඩක් නැහැ. අහගෙන ඉන්න. වෙන්නේ මොකද්ද කියලා. දැන් පුතේ සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. මේක තමයි පාඩමේ හදවත. මේක අල්ලගත්තොත් පාඩම ඉවරයි. මං කිව්වනේ. මං අද පොරොන්දු වුණා. පුතාලට පාඩම ඉවර කරලා දෙනවා. කිව්ව නේද? කිව්වොත් කරනවා. ඒ සර්ගේ හැටි. හරි. දැන් අපි 9 වසර පටන් ගන්න ඕන කාලේ හරි. නමුත් චුට්ටක් ඉවසන්න. තා චූටි කාලෙකින් අපි ඒක පටන් ගන්න. හරිනේ? උපරිම තා සතියකින් දෙකකින් වෙන්න පුළුවන්. එතකොට මම එතකොට සර් 8 වසරේ සිලබස් එක බය නැතුව ඉන්න ඉවර කරනවා. ඒ මගේ හැටි. කිව්වොත් කිව්වා. 8 වසර ඉවර කරන්න නැතුව 9 වසරට ගිහිල්ලා වැඩක් නැහැ. මොනියම් හෝ ක්‍රමයකින් ලබන සතිය වලට හරියටම කියනවා. 9 කොහොමද පටන් ගන්නෙ 8 කොහොමද යන්නේ ඔක්කොම කියනවා. කිසි දෙයකට බය වෙන්න එපා. වැඩේ ලස්සනට යනවා. ආගෙන ඉන්න. කොහොමත් මේ මාසේ දැන් නොවැම්බර් අනිවාර්යෙන් 9 වසර පටන් ගන්න ඕන. අඩුම තරමේ නොවැම්බර් අග හරි 9 වසර පටන් ගත්තොත් ගොඩ දා ගන්න පුළුවන්. නැත්තම් සිලබස් එක 9 වසර ඉවර කරන්න හම් වෙන්නෙත් නැහැ. ඒ වුණාට බය වෙන්න එපා. සිලබස් එක නෙමෙයි මම උගන්වන විදියෙන් උගන්වනවා නියමෙටම සිලබස් එක කොහොමත් කවර් කරනවා. 9 වසරත් කොහොමත් කවර් කරනවා. නිසි කාලයට කවර් කරනවා. මේ මගේ හැටි. දැන් බලන්න අපි මාස 3ක් 4ක් අධ්‍යාපනයේ කරන්නෙත් නැතුව තව අපිට තියෙන්නේ පාඩම් 4ද 5ද තියෙන්නේ. පාඩම් 4 5 අපිට සති 5න් කරන්න පුළුවන්. බය වෙන්න එපා. දශමයකට බය වෙන්න එපා. හරිනේ? ওই විදියට යන්න. කිසි දෙයකට බය වෙන්න එපා. 8 වසර නොකර 9 වසරට ගිහිල්ලා වැඩක් නැහැ. නැත්තම් මට පුළුවන්
8 වසර මෙතනින් නවත්තලා 9 වසර පටන් ගන්න. ඒක මට හිතෙනවා ලොකු අපරාධයක්. දැන් ඉස්සරහට තියෙනවා සුපිරි පාඩම් ටිකක්. ස්ථානීය අගය, කණ්ඩාංක තලය, සංඛ්‍යානය ඒවා අනිවාර්යෙන් විභාගයට අහන තැන්. ඒ නිසා ඒ ටිකත් මම කළා දෙන්නම්. අහගෙන ඉන්න. පුතේ. එක ළමෙක් මේ ළඟදී කෝල් කරලා ඇහුවා චුට්ටක් අහගෙන ඉන්න. සර් මට ඕන මැක්ස් වලින් උසස් පෙළ කරන්න. මම මොනවද කරන්න ඕන? මං කිව්වා පුතේ වෙන මුකුත් කරන්න එපා. වෙන මුකුත් කරන්න එපා. ඔබ අද ඉඳලා ගණිතයට ආදරය කරන්න. පැහැදිලිද? ගණිතය පුදුම ආසාවකින් ඉගෙන ගන්න. එතකොට අනිවාර්යයෙන්ම පුතේ ඔයාලගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සම්පූර්ණයෙන්. එතකොට දැන් ඔබට තියෙන ලකුණු 19 වෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න එපා. වැඩ කරන්න. ආගෙදී. පුතේ පෑන පැත්තකින් තියන්න ලස්සන කතන්දරයක් කියලා දෙන්න හදන්න. හරි. දැන් පුතේ අපි 6 වසරේදී ඉගෙන ගත්තා මෙන්න මේ වගේ දෙයක්. දැන් මට පුළුවන් මෙන්න මෙහෙම කියන්න. කමල් පොඩක් අහගෙන ඉන්න. මෙතන ඉන්නෝ නිමල්. මෙතන ඉන්නෝ රනිල්. මෙතන ඉන්නෝ පවන්. පොඩක් අහගෙන ඉන්න වැඩක් කියන්නේ. මේ නිකන් දෙයක් කියලා දෙන්න. දැන් මේ උත්තරනේ සාමාන්‍යයෙන් අපි පේපරේ මේ පැත්ත ගන්න උත්තර. අහගෙන ඉන්න. කමල්ට උතුරින් නිමල් ඉන්නෝ. කමල්ට ඊසානින් රනිල් ඉන්නෝ. කමල්ට නැගෙනහිරින් පවන් ඉන්නෝ. අර එහෙම කියන්න පුළුවන්. අපේ ගෙදරට උතුරින් මාමලගේ ගෙදර. තේරුණාද? හන්දිය කඩේට දකුණින් අපේ ගෙදර. අර ඒ වගේ කියන්න පුළුවන්. දිශාවලින් කියන්න පුළුවන්. දැන් මම කියලා දෙන්න හදන්නේ ඊට වැඩිය වෙනස් ක්‍රමයක්. මුළු ලෝකෙම පිළිගත්ත අන්තර්ජාතික ක්‍රමයක්. පෑන පැත්තකින් තියාගන්න. සියලු දෙනා පෑන පැත්තකින් තියලා කොන්ද කෙලින් තියාගන්න. සිංහ පැටව් වගේ. සෝපවල හාන්සි වෙලා මට සමහරු පේන මෙන්න මෙහෙමයි. සමහරු පේන මෙන්න මෙහෙමයි. ඔන්න ඔහමයි. බැලිනම් මේ කැරකෙන පුටු සැප බුදුන් මේ අපි කැරකෙන පුටුවක වාඩි වුණේ විශ්වවිද්‍යාලෙ ගියා. එතකන් අපි වාඩි වෙලා නැහැ. ඔයාලට තියෙන සැප බලන්නකෝ. කමන්නේ. ආගෙන ඉන්න. කොන්ද කෙලින් තියනවා නම් එච්චරයි. ආගෙන ඉන්න. පුතේ උදයංග සර් දැන් මේ කියලා දෙන දේ ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. එකපාරයි කියලා දෙන්නේ හොඳට අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තට පස්සේ ඕන එකක් ආගෙන ඉන්න. දැන් මෙතන තියෙනවා P කියලා ලක්ෂයක් ස්ථානයක් ආගෙන ඉන්න. මෙතන තියෙනවා Q කියලා ලක්ෂයක්. හරිද? හරි. දැන් මට ඕන P වල ඉන්න කෙනෙක්ට Q පේන දිශාව. හරි. මට ඕන P හි සිට Q හි දිශාව. දිශාවනේ දැනට හොයන්න පුළුවන්. මාතෘකාව දුන්නේ දිශාවනේ. අහගෙන ඉන්න. P හි සිට Q හි දිශාව. හොඳට බලාගෙන ඉන්න. කරන්නේ මෙහෙමයි. right. P ගාවට යනවා. හා P good morning. මං ආවේ ඔතන ඉඳලා අන්න අරයාගේ දිශාව හොයන්න. හරි බොහොම ස්තුතියි. එන්නකෝ. හරි. කරන්නේ මෙහෙමයි. පළමුවම පුතේ මෙතන P ගාව ඇඳ ගන්න ඕන. මෙන්න මේක. කතිරයක් ගහ ගන්න. කතිරේ මොකද්ද කියලා ඔයාලා දන්නවා. ඔප්පල් නැවෙන් ධම්මේ බලා උතුර නැගෙනහිර දකුණ බටහිර. තේරුණාද? අහගෙන ඉන්න. පුතාලා මොකද්ද මෙතන අඳින්න ඕන? උතුර නැගෙනහිර බටහිර දකුණ. ඒ කියන්නේ ප්‍රධාන දිශා හතර. එතන අඳින්න. ගෙනහිලා මෙතන තියන්න. තියුවට පස්සේ ඔයාලට පේනවද? අපි හිතමු මෙතන අංශක 50යි කියලා. අපි හිතමු මෙතන අංශක 50යි. එහෙනම් පුතේ
ඕක කියන්නේ මතක තියාගන්න හැම තිස්සේම කියන්න පටන් ගන්නෙ උතුරින් හරි දකුණින් හරි පමණයි. මේ මම දෙන්න. ඉස්සරහට දෙන්න. හැම තිස්සේම මේ ඕනම එකක් පටන් ගන්නෙ දිශාව පටන් ගන්නෙ උතුරින් හරි දකුණින් හරි පමණයි. ඒ මොකද? ඒක තමයි සම්මතය. ඒ කියන්නේ මුළු ලෝකේ ඕනම කෙනෙක් පිළි අරගෙන තියෙන එක. නැගෙනහිරින් හරි බටහිරින් හරි පටන් ගන්න තහනම්. සේනුජ ඔය මොකද්ද කරන්නේ? අහගෙන ඉන්න. උගන්නන වෙලාවට ලියනවා කියන්නේ ගොඩක් ගොන්. ඉම්පෝටන්ට් ගොන් එක. අහගෙන ඉන්න. ඔංගඩ කරන්න එපා. හොඳට අහගෙන ඉන්න. උගන්නන වෙලාවට අහන් ඉන්නයි ඕන. ලියනවා නම් ඉතින් එයා නිකන් ලේකම් වගේනේ. කොහොමද දිගටම ලේකම් තමයි. අහගෙන ඉන්න. එහෙනම් පීවල උතුර නැගෙනහිර දකුණ බටහිර. ඔය බලන්න. මම ඕක කියන හැටි බලන්න. උතුරින් අංශක 50ක් නැගෙනහිරට බර වී ඇත. අයිම කියන්න. කියන්න. උතුරින් අංශක 50ක් නැගෙනහිරට. අයිම කියන්න. උතුරින් අංශක 50ක් නැගෙනහිර දිශාවට. තේරුණාද? ආයිම කියනවා කොහොමද කියන්නේ? උතුරින් අංශක 50ක් නැගෙනහිර දිශාවට. සර් එක්ස්කියුස් මී. හදිසියෙන් හරි මෙහෙම හිටමු. නැගෙනහිරින් පටන් ගන්න බැරිද? බැහැ. නැගෙනහිර ගණන් ගන්න නැහැ. අනිවාර්යෙන් පටන් ගන්න ඕන කොතනින්ද? එක්ක උතුරින් එක්ක දකුණින්. තේරුණාද? ආයිම කියන්න. කියන්න. උතුරින් අංශක 50ක් නැගෙනහිරට. දැන් මට කියන්න හදිසියෙන් හරි මෙන්න මේ පැත්තේ තිබුණා නම් මට කියන්න මෙන්න මේ හරියේ කිව් තිබුණා නම් කොහොමද කියන්නේ? උතුරින් අංශක ගානක් කොහාටද? බටහිරට. කියන්න උතුරින් අංශක 50ක් බටහිරට. තේරුණාද? තේරුණාද සුදුමැණික? රයිට්. තව එකක් ඕනනම් දෙන්න. මේ හරිය තිබුණා නම් නිකමට අපි කතා කරමු. කිව් මේ හරිය තිබුණා නම් උතුරින්ද පටන් ගන්නෙ? නෑ. එතෙන්ට ළඟ කවුද? දකුණ. එහෙනම් ලියනවා දකුණින් අංශක 50ක් බටහිරට. දකුණින් අංශක 50ක් බටහිරට. තේරුණාද? හදිස්සියෙන් හරි මේ හරිය තිබුණා නම් දකුණින් අංශක 50ක් නැගෙනහිරට. තේරුණාද පුතේ? තේරුණාද දිශාව කියන විදිය? ආයිම හයියෙන් කියන්නේ මේ කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? උතුරින් අංශක 50ක් නැගෙනහිරට. එහෙනම් මම ඒක ලියනවා. මේක ලියන්න පුළුවන්. උතුරින් අංශක 50ක් නැගෙනහිරට. හිරට. මේක කෙටියෙන් ලියන්න පුළුවන්. කෙටියෙන් ලියන්නේ මෙහෙමයි. බලාගෙන චූටි. ඌ 50යි නෑ. අන්න. හරියට කියන්න ඕන. ඌ 50යි නෑ. ඒ කියන්නේ පුතේ සමහර තැන්වල මේ උතුර නැගෙනහිර ලියන්න බෑ චූටි තැන්නේ. සමහර තැන් චූටි. දැන් ලෝක සිතියම ගත්තොත් ඉතාමත් චූටි. ඒ නිසා මේක කොහොමද කෙටියෙන් කියන්නේ? ඌ 50යි නෑ. කියන්න පුතේ. ඌ 50යි නෑ. මේක ඉංග්‍රීසියෙන් කියන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ. ඔන්න බලා ගන්න. ඉංග්‍රීසියෙන් කෙටියෙන් කියන්න පුළුවන්. N50 second 50 E N50 E. තේරුණාද? දැන් ප්ලේන් එකේ යනකොට අර කපිතාල්ලා කියන්නේ පුතේ අපිට නොතේරෙන භාෂාව. Okay. Okay. I'll come N50E N50E N59 N56 අනේ එහෙම කියනෝනේ. ඔයාලට ඇහිලා ඇති. ඔය චිත්‍රපටි වල කියනවා ඔය ප්ලේන් වල පයිලට්ස්ලා ඉන්නේ. හරිද? ඒ කට්ටිය ලස්සනට කියනවා N50E N50E කියන්නේ උතුරින් අංශක 50ක් නැගෙනහිරට. අත උසාන මේක තේරුණු කට්ටිය.
අවංකෙන්ම සුපිරි පුතේ. right. එහෙනම් ලියා ගන්න පුතේ. P හි සිට Q හි දිශාව උතුරින් අංශක 50ක් නැගෙනහිරට. ලස්සනට ලියා ගන්න. මේක ඇඳ ගන්න පුතේ. බය වෙන්න එපා. සමහර ළමයින්ට චුට්ටක් ඔක තේරෙනවා ඇති. බය වෙන්න එපා. අනන් දෙක තුනක් හදනකොට ඔක හරියනවා. මොකද ජීවිත කාලේ පළවෙනි වතාවට තමයි ඔය දැන් දැනුනේ. උතුරින් අංශක 50ක් නැගෙනහිරට. මේ කෙටියෙන් ලියන හැටි එහෙම ලියා ගන්න. ඌ 50යි නැහැ. ඉංග්‍රීසියෙන් කියන්නේ capital N 50 capital E N50E N50E අන්න ගොඩාක් දුරට ඕවා නැව්වල ගමන් කරන කපිතාන්ලා සහ පයිලට්ස්ලා ප්ලේන් වල ගමන් කරන මේවා පයිලට්ස් අනිවාර්යෙන් මේව කියවනවා. N50E කිව්වම දන්නෝ. ගොඩාක් දෙනෙක් දන්නෝ. අපි තමයි දන්නේ නැත්තේ. හරි. දැන් ඔන්න උදයන්ග සර් ප්‍රශ්නයක් දෙන්න හදන්නේ. මේ ටික ලියාගත්තද පුතේ? හරි. දැන් උදයන්ග සර් ප්‍රශ්නයක් දෙන්න හදන්නේ. මගේ පැටවු මට මේ ටික හොයලා දෙන්න ඕන. ඉක්මන් කරන්න. මාත් එක්කම ඇඳගමු. පොඩක් ඉන්න. ඉස්සෙල්ලා මාත් එක්ක ඇඳගමු රූපේ ඉක්මන් කරන්න. උපුල් නැවෙන් ගිහින් ධම්මි බලාවල්. මෙතන තියෙන්නේ ඕ කියලා හිතන්න. ඕ. P Q R S දත්ත ටික දෙන්න. අංශක 40යි. මෙතන 70යි. මෙතන 20යි. මෙතන 45යි. right okay. දැන් පුළුවන් නම් පුතේ O හි සිට P හි දිශාවයි Q හි දිශාවයි R හි දිශාවයි S හි දිශාවයි පුළුවන් නම් හොයන්න. अंक 1 O ही सीट P ही दिशा अंक 2 O ही सीट Q ही दिशा
අංක 3 ඕහි සිට ආර්හි දිශාව අංක 4 ඕහි සිට එස්හි දිශාව පුළුවන් වැඩෙක් ඉන්නවනම් ඔය 4 හොයන්න සුපිරිම දක්ෂයෙක් බලමු සුපිරිම දක්ෂයෙක් වෙලාව ගියට කමක් නැහැ පුතේ වෙලාව ගියට කමක් නැහැ මේක තමයි පාඩමේ හදවත මේක තමයි පාඩමේ හදවත බය නැතුව කරන්න ඉක්මන් කරන්න හරි අන්න බලා ගන්න රතු පෑන ගන්න අතට
සියලු දෙනාම රතු පෑන අතට අරගෙන හරිනම් හරි දාගන්න. වැරදි නම් වැරදි දාගන්න. right. දැන් කවුරු හරි කෙනෙක් මේක ලියලා තියෙනවා නම් උතුරින් අංශක 40ක් නැගෙනහිරට වැරදි. පුතේ අපි මෙතන ගොනාට අන්දලා තියෙන්නේ. ඔබට පේනවද? අපි පැහැදිලිවම ගොනාට අන්දලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ගොනාට අන්දලා තියෙන්නේ. පැටියෝ මේ 40 දුන්නේ අපි ගොනාට අන්දන්නේ. හැබැයි අපිට ඕන ඔතන 40 නෙවෙයි බබා. අපිට ඕන මේක. ඇයි? මතකද හැමතිස්සෙම අපි පටන් ගන්නෙ උතුරින්. ඒක මතක තියාගන්න. සෑම විටම උත්තර සහ දකුණ පමණයි මුලින් පාවිච්චි කරන්නේ. ඒක නීතියක්. ඒක මම යටින් දෙන්න. අහගෙන. එහෙනම් පුතාලා දන්නෝ උතුර සහ නැගෙනහිර අතර අංශක 90ක් තියෙනවා. 90න් 40ක් ගියාම මේක අංශක 50යි. එහෙනම් උත්තරේ U50E නැගෙනහිර. නැත්තම් මේක ලියන්න පුළුවන්. U අංශක 50යි නැගෙනහිර. ඉංග්‍රීසියෙන් N50E. ආදරණීය දුවේ පුතේ ඔන්න ඔය උත්තරේ ඇවිල්ලා නම් හරි දාගන්න. N50E. සුපිරි. හරි. දැන් පුළුවන් චන්ඩියෝ ටික දාන්න බලන්න. ඊළඟ එක. මේක පුළුවන් නම් කියන්න. ඔව් පුතේ. අපි ගොනාට අන්දලා තියෙන්නේ. අපිට ඕන 70 නෙවෙයි. අපිට ඕන මෙන්න මෙතන චුට්ට. එහෙනම් 90න් 70ක් ගියාම පුතාලා දන්නවා මෙතන අංශක 20යි. අංශක 20යි. එහෙනම් පුතේ ඕක ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? දකුණින් අංශක 20ක් නැගෙනහිරට. එහෙනම් දා 20යි නෑ. දා 20යි නෑ. ඕක ඉංග්‍රීසියෙන් S20 E S20E හරිද? හරි බලමු. ඊළඟ එක බලමු. හරි. ඕහි සිට ආර්හි දිශාව මෙතෙන්ට ඕන 20 නෙවෙයි. අපි ගොනාට අන්දලා තියෙන්නේ 70. එහෙනම් පුතේ බලාගෙන ඉන්න. දකුණින් අංශක 70ක් බටහිරට. දා 70යි බා. දා 70යි බා. හරි. ඊළඟට ඔක ඉංග්‍රීසියෙන් S70 W. S70W. හරි නම් හරි දාගන්න. වැරදි නම් වැරදි දාගන්න. ඊළඟට ඕහි සිට S. එහෙනම් පුතේ 45 දීලා තියෙන්නේ අපි ගොනාට අන්දන්න. 90න් 45 ගියාම 45 තමයි. එහෙනම් ලියන්න පුළුවන්. උතුරින් අංශක 45ක් බටහිරට. U 45යි බටහිරට. U 45යි බා. ඕක ඉංග්ලිෂ් ස්පෙලිං. capital N 45යි W. capital N 45යි W. හරි. අවංකව මත උස්සන්න. මට කලින් මේක හැදුවනම්. ඇත්තටම මේක මට කලින් හැදුවනම් පැටියෝ ඔබ සැබෑ දක්ෂයෙක්. පැටියෝ ඔබ සැබෑ දක්ෂ. යටින් ලියන රතු පෑනෙන් මෙහෙම. රතු පෑනෙන් ලියන්න. ලියන්න. මෙලෙස දිශා දැක්වීමේදී රතු පෑනෙන් ලියන්න කොටු කරගන්න ඕන ඉතා වැදගත් කාරණයක්. මෙලෙස දිශා දැක්වීමේදී දිශා දැක්වීමේදී සෑම විටම ආරම්භ කළ යුත්තේ උතුරින් සහ දකුණින් පමණක් බව මතක තබා ගන්න. සෑම විටම
ආරම්භ කළ යුත්තේ සෑම විටම ආරම්භ කළ යුත්තේ උතුරින් සහ දකුණින් පමණක් වන බව මතක තබා ගන්න. උතුරින් සහ දකුණින් පමණක් වන බව මතක තබා ගන්න. උතුරින් සහ දකුණින් පමණක් වන බව මතක තබා ගන්න. හරි. හරි. පාඩමේ අවසාන මාතෘකාව ඕක කොටු කරගන්න. පාඩම ඉවරයි. මං අද පොරොන්දු වුණා පුතාලට පාඩම ඉවර කරලා දෙනවා කියලා. මෙහෙමයි. ආවට ගියාට නෙමෙයි හරියට උගන්නලා. හරියට උගන්නලා පාඩමත් ඉවර කරලා දෙනවා කියලා මං පොරොන්දු වුණානේ. ඔන්න ඒක කරන්න හදන්නේ. ඕක කොටු කරගන්න. කොටු කරගෙන ලියන්න මාතෘකාව. පාඩමේ අවසාන මාතෘකාව. සර් ඇත්තටම සුපිරියටම තේරුණා සර්. thank you. පුතේ හැත් පුස්තන්න. ඔයාලා කමෙන්ට් එකක් දැම්මම මාර සතුටුයි. තේරුණා නම් කියන්න. තේරුණා නම් කියන්නේ ඒක මට මාර හයියක්. හරි. ලියන්න පුතේ මාතෘකාව. යම් ස්ථානයක සිට තවත් ස්ථානයක පිහිටීම. යම් ස්ථානයක සිට තවත් ස්ථානයක පිහිටීම. තවත් ස්ථානයක පිහිටීම. යම් ස්ථානයක සිට තවත් ස්ථානයක පිහිටීම. දල සටහනක් මගින් දැක්වීම. දල සටහනක් මගින් දැක්වීම. දල සටහනක් මගින් දැක්වීම. නැවතත් කියන මාතෘකාව හොඳට අහගෙන ඉන්න. යම් ස්ථානයක සිට තවත් ස්ථානයක පිහිටීම. දල සටහනක් මගින් දැක්වීම. මේක සුපිරියටම ඕන වෙනවා ඔයාලට. බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. ලස්සන කතන්දරයක් කියලා දෙන්න හදා. හොඳට බලාගෙන ඉන්න. හරි. පෑන පැත්තකින් තියන්න. පෑන පැත්තකින් තියන්න. එන ලියනවා. බලාගෙන ඉන්න. දල සටහනක් මගින් දැක්වීම. බලාගෙන ඉන්න. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. කොන්ද කෙලින් තියාගන්න. එච්චරයි වෙන්න ඕන. මගේ පන්තියේදී අහන් හිටියනම් ඇති. ගණන් වලට එකක් ගන්න පුළුවන්. ගණන් වලට එකක් ගන්න පුළුවන් සුපිරියටම. බලාගෙන ඉන්න. අංක 1. අංක 1 චුට්ටක් අහගෙන ඉන්න. අංක 1 අහගෙන ඉන්න. පීහි සිට කිව්හි පීහි සිට කිව්හි දිශාව. පීහි සිට කිව්හි දිශාව. ඌ 60යි නෑ. නැත්තම් ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? N60 E වේ. ආගේ ලියන්න එපා. කිසි කෙනෙක් ලියන්න එපා. පීහි සිට කිව්හි පීහි සිට කිව්ට ඇති දුර. පීහි සිට කිව්ට ඇති දුර අපි හිතමු මීටර් 100යි. පොඩක් අහගෙන ඉන්න. පුතේ පුතාලා දන්නෝ කිසියම් ස්ථානයක පිහිටීම කියන්න නම් දිශාව වගේම ඒ දෙන්න අතර දුරත් අපි දැනගෙන ඉන්න ඕන. පොඩක් අහගෙන ඉන්න. දැන් අපි දැන් කියනවා එහෙම. දැන් මගේ ගෙදරට යන පාර කියන්න පුළුවන්. මෙන්න මේ ටවුන් එක තියෙන්නේ බෙලියත්තේ ටවුන් එක.
ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 2ක් ආයුර්වේද පාර එනකොට අපේ ගෙදර. අන්න ඒ වගේ. කිසියම් ස්ථානයක පිහිටීම කියනකොට දිශාව වගේම දුරත් වැදගත්. මතක තියාගන්න. ඕක දැන් රූප සටහනේ අඳින්නේ මෙහෙමයි. පෑන පැත්තකින් තියන්න. ආගෙන. දල සටහනක්නේ. හරියටම අඳින්න ඕනේ නැහැ. නිකන් දල සටහනක් අඳින්න තියෙන්නේ. බලාගෙන ඉන්න. උතුරින් අංශක 60ක් නැගිනහිරට. එහෙනම් මෙන්න P බලාගෙන ඉන්න. P මේ උතුර මේ නැගෙනහිර මේ දකුණ බලාගෙන ඉන්න එකපාරයි කියලා දෙන්න චූටි මේ බටහිර උතුරින් අංශක 60ක් අංශක 60ක් නැගෙනහිරට අන්න මෙතන තමයි Q තියෙන්නේ. පැහැදිලිද? උතුරින් අංශක 60ක් නැගෙනහිරට. ඊට අමතරව කරන්න තියෙන්නේ විලි ලැජ්ජයි මේ දෙන්න අතර දුර මැදින් දාන්න. ඔච්චරයි. විලි ලැජ්ජයි සන්තෝෂයි. ඔච්චරයි පුතේ. අනේසි ආයි වැදුනක් බොක්ක කඩාගෙන යන්න. සුපිරියටම තීරුණා සර්. thank you sir. අත උසන්න සුපිරියටම තේරුණා ගන්න. සුපිරිය මතක තියාගන්න ස්ථානයක පිහිටීමේ දල සටහනක් අඳිනවා නම් දිශාව දැනගෙන ඉන්නත් ඕන දුර දැනගෙන ඉන්නත් ඕන. අනිවාර්යෙන් විභාගෙට ওই දෙක දෙනෝමයි. හරි? ඊට පස්සේ අපිට අඳින්න විතරයි තියෙන්නේ. එතකොට සර් මෙතන හරියට අංශක 60 මනින්න ඕනද? එහෙම නැහැ. අංශක 60 මනින්න ඕනේ නැහැ. මොකද මේක දල සටහනක්. මතක තියාගන්න මේක දල සටහන. දල සටහනේ තමල් දැන් අහගෙන ඉන්න. 60ට ඉතින් 120 වගේ ගහන්න එපා. 60 කියන්නේ මොකක්ද කියලා ඔළුවේ තියෙනවනේ. 60 කෙලින් ගියා ආනෙම ගැහුවා. තේරුණාද? අත උසන්න මේක තේරුණු කට්ටිය. සුපිරියටම. right. එහෙනම් ලියා ගන්න. P සිට Q දිශාව ඌ 60යි නෑ. P සිට Qට දුර ඉක්මන් කර. හරි. ඉක්මන් කරන්න. ඊළඟට මම දෙන එක ඔයාලා අඳින්න ඕන. පට්ට ලේසි. දිශාව බැලුවා. ඉර ගැහුවා. මැදින් 100 මීටර ලිව්වා ඉවරයි. සර් වැදුනා නියමෙටම. නියමෙටම තේරෙනවා. thank you sir. right. එහෙනම් ලෑස්ති වෙන්න. මෙන්න අභියෝගේ. මම දෙන එක ඔබ අඳින්න ඕන. ලෑස්තිද? right okay. මෙන්න ගාන. ලෑස්ති වෙන්න. පුළුවන් නම් අඳින්න. මෙන්න චණ්ඩියෝ ටික. එහි සිට දා 40යි බා දා 40යි බා. ඕක ඉංග්‍රීසියෙන් කියන්න. සමහරුන්ට සිංහල තේරෙන්නේ නැති නිසා. S40 west W S40 W
දිශාවේ එහි සිට S40W දිශාවෙන් මීටර් 200ක් දුරින් කැපිටල් B පිහිටයි. අඳින්න. ඔන්න ඔහමයි විභාගෙට දෙන්නේ. විභාගෙට දෙන විදියම දුන්න. කැපිටල් A හි සිට 1040යි බා SW S40W දිශාවෙන් 200යි මීටර් දුරින් B පිහිටයි. ඉක්මන් කරන්න. ඇඳ කාණ්ඩිය yes කියලා දාන්න. හරි. අනිස පට්ට ලේසි. ඔන්න බලන්න. ඔක අඳින හැටි බලන්න. හොඳට බලා ගන්න. එහි සිට එතකොට මෙතන කල්පනා කරන්න ඕනේ මෙහෙම. දකුණින් ඉස්සෙල්ලා මෙහෙම කරගන්න. ඇඳ ගන්නකො මෙන්න මේ වගේ එකක්. කතිරයක් ඇඳ උපුල් නැවෙන් ධම්මි බලා. ඕක ඇඳ ගන්න. ඇඳගෙන අන්න එතන තියන්න A ඊළඟ කියනවා දකුණින් අංශක 40ක් බටහිරට කියන්නේ මෙතන අංශක 40යි ඒක දැම්ම නම් ඇති මෙන්න මෙතන B තියෙන්නේ 200යි මීටර් ඔන්න ඔහම ඇඳලා නම් ආදරණීය දුවේ පුතේ ඔබ සැබෑ දක්ෂී ඔබ අනිවාර්යෙන් උසස් පෙළ මැක්ස් කරන්න ඕන උසස් පෙළ මැක්ස් හරි බයෝ හරි කරනවා නම් විතරයි හරි මැක්ස් හරි බයෝ හරි කරනවා නම් විතරක් මාත් එක්ක මේ පන්තියේ රැඳී සිටින්න නැත්තම් ගණන් වලට සාමාන්‍ය පෙළට එකක් ගන්න නම් මම ඕනේ නැහැ මොකද මම ගොඩක් ගුරුවරු ඉන්නවා සාමාන්‍ය පෙළට එකක් අරන් දෙන්න හැබැයි උසස් පෙළ මැක්ස් වලට එකක් අරන් දෙන ගුරුවරු ගොඩක් අඩුයි ඒ නිසා ඔබ උසස් පෙළ මැක්ස් හරි බයෝ හරි කරනවා නම් මේව සුපිරියට කරන්න පුතේ හරි දැන් සුපිරි ගානක් හදන්න හදන්නේ ඔබ ලියා ගන්න වෙනවා මාත් එක්කම ලියා ගමු ලියා ගන්න පුතාලා දැකලා තියෙනවද දන්නේ එක්තරා තරඟයක් තියෙනවා ඔය ඩයලොග් ටීවී වල එහෙම පෙන්නනවා ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ කීප දෙනෙක්ට පොඩි තුණ්ඩුවක් දෙනවා ඒ කියන්නේ ගමන් මාර්ගයක් දෙනවා ඒ ගමන් මාර්ගය ඔස්සේ ගමන් කළා එයා කොහොම හරි දිනුම් කණුව හොයා ගන්න ඕන. අන්න ඒ වගේ වැඩක් තමයි දැන් කරන්න හදන්නේ. බලාගෙන ඉන්න. right. මාත් එක්ක කරමු. පියවර ගණනාවක් තියෙනවා. මේ පියවර ගණනාවම එකම රූපේ ඇඳලා දෙන්න ඕන. ලෑස්තිද? එක රූපේ ඔය වගේ පියවරවල් ගණනාවක් විභාගෙට එනවා. මේක තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක. අංක 1 කැපිටල් A හි සිට
කැපිටල් A සිට අංශක උ උතුරින් අංශක 70ක් නැගෙනහිරට උතුරින් අංශක 70ක් නැගෙනහිරට මීටර් 70ක් දුරින් B පිහිටයි මීටර් 70ක් දුරින් B පිහිටයි E සිට ඌ 70යි නෑ කියන්නේ ඉංග්‍රීසි මීඩියම් කට්ටිය N70E N70E මීටර් 70ක් දුරින් B පිහිටයි ඊළඟට B සිට දකුණින් අංශක 40ක් නැගෙනහිරට ඉංග්‍රීසි මීඩියම් කට්ටිය S40E මීටර් 80ක් දුරින් C පිහිටයි මීටර් 80ක් දුරින් C පිහිටයි මාත් එක්ක යක් කලබල වෙන්න එපා මම ඉන්නවනේ B සිට 1040යි නෑ S40E අංශක මීටර් 80ක දුරින් C පිහිටයි ඊළඟට C සිට දා 50 බා ඒ කියන්නේ S50W දිශාවෙන් S50W දිශාවෙන් මීටර් 50ක් දුරින් D පිහිටයි මීටර් 50ක් දුරින් D පිහිටයි හරි ඊළඟට අවසාන එක D සිට O 70යි බා N70W දිශාවෙන් මීටර් 80ක් දුරින් E පිහිටයි මීටර් 80ක් දුරින් E පිහිටයි හරි සෙනුජ ඔබට ඕන තරම් වෙලාව ගන්න දරුවනේ ඕන තරම් වෙලාව අරගෙන ඔය ගාන හරියටම හැදුවොත් අහන්න දෙයක් නැහැ දල සටහන තනියෙන් ඇන්දොත් සුපිරිම දරුවෙක් ආසන්න වශයෙන් හරියන දල සටහන අඳින්න කල්පනා කරලා දල සටහන අඳින්න
දල සටහන් හතරක් වෙන වෙනම අඳින්න නෙවෙයි කිව්වේ. සර් කිව්වේ එකම සටහනේ අඳින්න. දල සටහනක් එකම සටහන් එකම ඔය හතරම එකම රූපය ඇඳෙන්න ඕන. හරි. බලන්න පැටියෝ ලස්සනට හදන්න වෙලාව ගත්තට කමක් නැහැ. ඕක තමයි පාඩමේ සාරාංශය. ඔතනින් පාඩම ඉවරයි. වෙලාව ඇතිද පුතේ? මදි නම් ටයිම් ප්ලීස් කියලා දාන්න. ටයිම් කියලා දාන්න. තව විනාඩි දෙකක් දෙන්න. ඉක්මන් කරන්න. දල සටහනක් අඳින්න තියෙන්නේ. වැඩි ඔලුවට ගන්න එපා. දල සටහනක් අඳින්න අඩි රූල පාවිච්චි කරලා. ආදරණීය දෙමව්පියනි, ඔබ මේ දරුවා කරන වැඩ හරිද කියලා චුට්ටක් බලන්න ඉන්නව නම් මාර සතුටේ. ඉන්නව නම් හරි වටිනවා. දෙමව්පියෝ ඉන්නව නම් හරි වටිනවා. හැබැයි මෙහෙමයි. වද දෙන්නත් එපා මොකද වැඩ ඇති මිනිස්සුන්ට. පේපර් ක්ලාස් එකේ කොහොමද ළඟ ඉන්නවනේ. හරි. වෙලාව ඇති පුතේ. චුට්ටක් බලාගෙන ඉන්න. දැන් චූටි දල සටහනක් මේ ලොකුවට බය වෙන්න එපා. කිසි දෙයකට බය වෙන්න එපා. දල සටහනක් අඳින්න තියෙන. අනු බලන්න. මේ හරියෙන් ඒ දාගත්තා. චුට්ටක් බලාගෙන ඉන්න. කැපිටල් A පොඩි සටහනක් අඳින්න තියෙන. ඔතනින් උපුල් නැවෙන් ධම්මි බලා ඒ වල ඉඳලා 70ක් අංශක 70කින් B පිහිටනවා. 70යි මීටර් දොරේ. බලන්න ඔච්චරයි තියෙන්න ඕන. ඔච්චරයි. B පිහිටනවා. ඊළඟට B වල ඉඳලා B වල අඳිනවා මේක. උපුල් නැවෙන් ධම්මි අනිවාර්යෙන් ඔක අඳින්න ඕන. B වල ඉඳලා දකුණෙන් අංශක 40ක් නැගෙනහිරට. දකුණින් අංශක 40ක් නැගෙනහිරට කියන්නේ
මෙන්න මේ පැත්තට යන්න. අංශක 40. අංශක 40. ඔන්න ඒ පැත්තට යන්න ඕන. එතන C තියෙනවා. 80 මීටර්. C තියෙනවා. ඊළඟට C වල ඉඳලා නැවතත් දකුණින් අංශක 50ක් බටහිරට දකුණින් අංශක 50ක් බටහිරට ඒ කියන්නේ බලාගෙන දකුණින් අංශක 50ක් බටහිරට කියන්නේ මෙන්න මේ අංශක 50යි බටහිරට මීටර් 50යි මෙතන D ඊට පස්සේ බලාගෙන ඉන්න උපුල් නැවෙන් ධම්මි බලා අපිට කියනවා මෙතන ඉඳලා උතුරින් අංශක 70ක් බටහිරට ඒ කියන්නේ අංශක 70ක් බටහිරට ඕන 80 මීටර් D පිහිටනවා. ඔන්න ඔය වගේ පුතේ. හොඳටම ඇති. අරෙන් මෙහෙන් එක ගැටෙන්නේ යමුකුත් ඕන්නේ. ඔන්න ඔය විදියට ඇඳලා තියෙනවනේ. කිරිබත් හැඩයට වගේ එකක් ඇවිල්ලා තියෙනවනේ. ඔබ සැබෑ දක්ෂයෙක්. සර් දැන් චුට්ටක් ඔය රූපේ වෙනස් වුණාට ලකුණු කපනවද? අපෝ නෑ. කවදාවත් ලකුණු කපන්නේ නෑ. චුට්ටක් එහෙ මෙහෙ වුණා කියලා ලකුණු කපන්නේ නෑ. මොකද ඕක දල සටහන. මතක තියාගන්න මහත්තයෝ. ඔක් දල සටහන. දල සටහනේ ලකුණු කපන්න බෑ. දල සටහනේ ලකුණු කපන්න බෑ. හැබැයි දෝනි මෙහෙම ඇඳෙන්න තියෙන ඉර මෙන්න මේ පැත්තට ඇඳලා තිබුණොත් ලකුණු දෙන්නේ නැහැ. 40ට ආසන්න ප්‍රමාණය ඔබේ ඇහි තියෙන්න ඕන. මට්ටමේ තියෙන්න ඕන. 40 කියන්නේ අංශක 90ට වඩා අඩුයිනේ. මෙහෙම යන්න ඕන එක මෙහෙම ගියා කියලා ලකුණු දෙන්නේ නැහැ. මේ රූපයට ආසන්න රූපයක් එන්න ඕන. අත උසන්න මේක මට කලින් හැදුවා. right සුපිරි එහෙනම් ගෙදර වැඩ ලියා ගන්න පාඩම ඉවරයි ස්ථානයක පිහිටීම කියන පාඩමෙන් සියලුම අභ්‍යාස කරන්න ඒ වගේම තව දවස් දෙකක් තුනක් යනකොට ඔයාලගේ ටියුට් එක ගන්න පුළුවන් සිස්ටම් එක හරහා සිස්ටම් එකට ටියුට් එක දානවා ඒ වගේම ආයතන වලින් ටියුට් එක ගන්න පුළුවන් තව දවස් 3කින් විතර අහගෙන මම ගෲප් වලට දානවා ටියුට් එක සිස්ටම් එකට සහ ආයතන වලට දුන්නට පස්සේ මම මැසේජ් එකක් දානවා මේ ටියුට් එක ගන්න කියලා. ටියුට් එකේ සම්පූර්ණ තියෙන ස්ථානීයක පිහිටීම කියන මාතෘකාව යටතේ ලස්සන ගණන් සෙට් එකක් තියෙනවා. ඒ ටික හදන්න. ඊට කලින් අච්චුපතේ ගැටලු ටික හදලා පුළුවන් නම් අද රාත්‍රී 12ට පෙර පුළුවන් නම් මට එවන්න මෙන්න මේ WhatsApp අංකය. ඒක හරි වැදගත්. අද දේ අදම කරන ළමයි තමයි ලෝකේ ජය ගන්නේ. හරි මෙමය මම බැලුවේ නැතුණාට කමන්නේ මම බැලුවද නැද්ද කියන එක ඔයාලට අදාළ නැහැ ඔයාලා පුරුදු වෙන්න රාත්‍රී 12ට පෙර මේක එවන්න ඒ කියන්නේ අද දේවල් අදම කරොත් තමයි 100% ප්‍රතිඵල ගන්න පුළුවන් හරිනේ එහෙනම් වෙලාව ගියා දැනුනේවත් නැහැ 10ට තව විනාඩි ගාණක් තියෙන්නේ හොඳට අහගෙන ඉන්න ලබන සතියේ පාඩම චුට්ටක් මතක තියාගන්න කාට්ටීසීය තලය සහ සංඛ්‍යා රේඛා පුළුවන් නම් ලබන සතියේ පුළුවන් නම් විතරක් මෙන්න මේ වැඩේ කරන් ඉන්න ලියා ගන්න බ්‍රිසිල් බෝඩ් එකක බ්‍රිසිල් බෝඩ් භාගයක් කාලක් වුණත් කමන්නේ බෝඩ් එක මුණක් කමන්නේ අරගෙන හරි මැදින් ඔන්න ඔය වගේ කණ්ඩාංක තලයක් පුළුවන් හැටියෙන් ඇඳගෙන එන්න කොන්දේසිය මෙච්චරයි මේව වෙන් කරන්න ඕන සමාන ප්‍රදේශ වලට එච්චරයි 1 2 ලබන සතිය කියලා දෙනවා සමාන කොටස් වලට බෙදන්න. එච්චරයි වෙන්න ඕන. පුළුවන් නම් ඇඳන් එන නැත්නම් ලබන සතිය අඳින්න හරි බ්‍රිසිල් බෝඩ් එකක් අරගෙන එන්න. ලබන සතිය කියලා දෙනවා
කාටීසිය තලය හඳුරගන්නේ කොහොමද? කාටීසිය තලය හැදුනේ කොහොමද? වැඩ ගන්නෙ කොහොමද? සියල්ල කියලා දෙනවා. හරිනේ? එහෙනම් පුතේ ඔය අභ්‍යාස ටික කරලා දානකම් මම බලන් ඉන්නවා. න ලබන සතිය හම්බෙමු සුපුරුදු වේලාවට. නැගිටලා ආයිබෝන් කියන චත්‍රාත්තර. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. ජයෙන් ජයම වේවා. හරි බුසන්න පුතේ.